තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂ වැඩසටහනක් අද දවසේදී මේ සිකුරාදා දවසේදී ඔබට සමීප කරන්නට, තිලින කරන්නට, දායාද කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මෙතෙන් සිට හෝරාවකට ආසන්න කාලයක් ශ්‍රද්ධා රූපాయని ඔස්සේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබට භාග්‍ය උදා වෙනවා. ඒ වෙනුවෙන් අද දවසේදී උතුම් අනුශාසනාවන් සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වතුනි, අද දවසේදී සිල් සුවඳ මේ සදහම් පිළිසඳර වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය ලබා දෙන්නේ මීට වසර 7කට පෙර මිය පරලොව ගිය එස්.එම්. ලලිතා පත්මිනී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අංක 378 බටහිර ගඟබඩ එරත්න කුරුවිට යන ලිපිනේ පදිංචි පින්වත් පී.ජී. විජේසිංහ මහත්මයා ඇතුළු දනුක, මල්ෂා, දිනුක, මංජුල, මනෝරි, ෂෙහානි යන පවුලේ දූ දරුවන් පිරිස විසින්. ඉතින් පින්වතුනි, අපි ඒ පින්වතුන්ට වගේම පින්වත් ඔබටත් සිහිපත් කරනවා. ඔබටත් පුළුවන් මේ වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ බැතිබර විකාශන දායකත්වය ලබා දීලා උතුම් ධර්ම දානය සිදු කර ගන්නට. ඉතින් මේ වෙනුවෙන් විස්තර දැනගන්න පුළුවන් 0.71 232 88යි 87 අපේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි වචනයෙන් සිදුවෙන මේ අකුසල් නැත්නම් මේ වචනය නිසා සිදුවෙන සිල්පද, හානි වෙන සිල්පද ගැන කතා කරමින් ඉන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ කතාවක් කියනවා රටවටේට වැට බැඳත් කටවටේට වැට බැඳලා අහවර කරන්න බෑ. එහෙම කරන්නත් බෑ කියලා. අද තියෙන්නේ හිස් වචනය ගැන කතා කරන්න. ඒ කියන්නේ සම්පප්පලාපය. අද කාලේ නම් අපි කියනවා මේ ඔකට පම්පෝරි ගහනවා කියලා, කටමැත දොඩවනවා, පම්පෝරි ගහනවා. ඔය කොහොම හරි මෙන්න මේ කියන හිස් වචනය මොකක්ද කියලා දැන විමසා ගන්නටයි අද දවසේ සූදානම් වෙන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, උතුම් අනුශාසනාවන් වෙනුවෙන්. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ශානක සම්පප්පලාපය ගැන විස්තර කරනකොටම සරල පරිවර්තනයක් ශානක විසින් ලබා දුන්නා. හරිද ස්වාමීන් වහන්සේ? හරි, ඒක තමයි. එහෙමයි. එතකොට ඒකෙම හොඳට තේරුම් යන්නේ නැති. මොකද අද තියෙන්නේ ගොඩාක් මිනිස්සුන්ගේ ශානක කිව්වා වගේ මේ සම්පප්පලාපය තමයි. එතකොට ඒකෙන් අර කිසිම කෙනෙකුට අර්ථවත් දෙයක් ජීවිතයකට වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ සම්පප්පලාපය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ තමයි දැන් වචනයෙන් වෙන අකුසල් වලින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු අවසාන තැන. එතකොට වචනයට අදාළ වෙනවනේ බොරු කීමෙන් වැළකීම, පරස වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. එතකොට ඔය හතර තමයි සම්මා වාචා. එතකොට සම්මා වාචාවලදී අවසාන කාරණාව. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. තේරුමක් නැති කතා බහ. මේකට ඇත්තටම සම්පප්පලාප කියන එක හිස් වචන කීවට තවත් විදිහක විස්තර කරොත් මේකේ හරිම අර්ථය වෙන්නේ තේරුමක් නැති වචන. එහෙමයි. ඒ කියන්නේ දැන් අර මාළි කිව්වා වගේ වචන තමයි. ඉතින් අර තේරුමක් නැහැ නේ ඉතින් කතා කරලා. එතකොට කතා බහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටින කෙනෙක් වෙනවා. ඒක තමයි මේකේ අර්ථය වෙන්නේ. එතකොට මොනවද එහෙනම් තේරුමක් ඇති වචන විදිහට ගන්න. දැන් ඒ කියන්නේ තේරුමක් නැති වචන තෝරගන්නත්, තේරුමක් ඇති වචනයක් කියලා තෝරගන්නත් කොහොමද අපි තෝරගන්නේ, හඳුනාගන්නේ කියන එක මේකෙදි භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ සිල්පදයේදී. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාලවාදී. කල්යල් බලලා කතා කරනවා කියන. ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ තැනට ගැළපෙන ආකාරයට කියලා. ඒ කාලයට අනුරූපව, ඒ තැනට අනුරූපව ඒ විදිහට අන්න ඒ ගැන කතා කරනවා. එහෙමයි. එතකොට අන්න එක කියනවා කාලවාදී කියලා. කල්යල් බලලා කතා කරනවා කියනවා. ඒ අවස්ථානුකූලව ගැළපෙන යුතු දේ. දැන් සමහර අය ඉන්නවනේ ඔළුව ගැන අහන්නේ කකුල ගැන උත්තර දෙන්නේ. ඒ වගේ දෙයක් නෙමෙයි මේ කියන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර නෙමෙයි. ඒ කියන්නේ
ඒ කාලයට අනුරූපව ඒක දැන් අපි හිතමු දැන් මේ කාලේ දැන් ඔන්න අපි හිතමුකෝ දැන් ඔන්න දුර්භික්ෂයක් එනවා කියලා. නැත්තම් යුද්ධයක් එනවා. එතකොට යුද්ධයට මෙහෙම වුණා මෙහෙම අනතුරක් වෙනවා මෙහෙම බයක් ඇති කෙනෙවද පරිස්සම් වෙන්න. එතකොට අන්න ඒ වගේ ස්වභාවයකින් කතා කරා කියන එක සම්පප්පලාපයකට තේරුමක් නැති එකට යන්නේ නැහැ. අර යුද්ධය ගැන කතාව අපිට දැන් ඉස්සරහට තියෙන දෙතිස් කතා කියලා. මේක විස්තර වෙනවා ඉස්සරහට. මේ කතා 32 එපා කියලා භාගතුන් වහන්සේ. එතකොට ඒතනදී යුද්ධය ගැන කතාව තියෙනවා. ඒතනදී ඒ කියලා කියන්නේ අර යුද්ධය කියන එක වවාගෙන කන විදිහට කතා කරන්නේ. අර ස්වාමීන් වහන්සේට කතාවක් තියෙන අර මුහුද හත් ගව්වක් දුර තියාගෙන දෙයක් කරනවා. අන්න ඒ වගේ ස්වභාවයක්. එතකොට ඒ වගේ ස්වභාවයකින් වෙන්නේ ඒක අර්ථවත් නැති ආකාරයකට යනවා. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න යුද්ධය ගැන කතා කරන භාගතුන සෙපා කියලා තියෙනවා. එතකොට ඒදී භාගතුන සෙපා කියන්නේ එතනදී අපි කතා කරමු ඉස්සරහට සරලව මෙතනින් පොඩ්ඩක් ගත්තොත් ප්‍රවේශයක් විදිහට ඒ කියන්නේ ඒක අර කාලයේ නිකන් කහදමන කතාවක්. එතකොට දැන් කාලානුරූප අපි මෙහෙම යුද්ධයක් තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම පරිස්සම් වෙන්න තමන්ගේ මල් අන්ගේ නොදන්න බෑග් මලු අනම්මනම් ගන්න බෑ. ඉස්සර කෝච්චි වල බස් වල එහෙම අපි ඇඩ් වල එහෙම ගියේ මතක ඇති. එතකොට අන්න එහෙමගෙන යම් කිසි දැනුවත් කිරීමක් කරනවා. ඒකක් යුද්ධය ගැන කතා කිරීමකට අයිති වෙන්නේ. ඒකේ කාලානුරූපව කල්යල් බලා කතා කරනවා දැන්. ඒකටත් එහා ගිහිල්ලා නිකන් ප්‍රභාකරම ළඟ හිටියා වගේ ඇවිල්ලා එකට කෑවා වගේ ඇවිල්ලා දැන් සමහර අය යන්නේ එහෙම කතා කරන්නේ. සමහරට මේ යුද භූමියකවත් ඉඳලා නැහැ. නිකන් අර ලොකුවට කතානේ අර දැන් කිව්වේ ශානක අන්න ඒ විදිහට කතා කරන්නේ. යුද්ධ තියෙන කාලේ ඉපදිලාවත් නැහැ. ඉපදිලාවත් නේ සමහර. නමුත් අන්න ඒ වගේ ස්වභාවයකින් කතා කරන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අර කල්යල් බලලා කතා කිරීමකට ඒ තැනට අනුරූප ඒ කතාවක් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒක අයිති වෙන්නේ අර හිස් දෙයක්. එතකොට ඒක අහන මිනිස්සුෙකුට හිතෙනවා මේ මිනිස්සයා ඔය නිකන් කියවීමක් කරන්න කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න පළවෙනි එක කාලවාදී කල්යල් බලලා යථා අනුරූපව කතා කරනවා. ඊළඟට භූතවාදී ඇත්ත කතා කරන කෙනෙක් එනවා. එතකොට මෙතනදී ඇත්ත කියලා කියන්නේ අර එතන තිබෙන යථා දැන් මෙතනදී බොරුව නෙමෙයි මේ කියන්නේ. මෙතන ඇත්ත කියලා කියන්නේ එතන යථා ස්වરૂපය ගැන. දැන් ඕක ගොඩාක් තියෙන එකක් තමයි නිවුස් වලට. දැන් මේ අර නිකන් අර හතරක් බේරේ අන්න ඒ වගේ තමයි. එහෙමයි. එතකොට අර අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන දැන් මෙහෙම කියනවා නමුත් වෙලා තියෙන්නේ වෙන එකක්. දැන් ඒ කියන්නේ සත්‍ය ස්වභාවයම නෙමෙයි දෙන්නේ මිනිස්සු වර අන්දලා බය කරලා වෙනවා කරලා යන්තම් අර මේ පොඩි එකක් කියලා දානවා. අර දැන් ගොඩාක් නිවුස් වල තියෙන ඒක එඩිට් කරා මිනිස්සෙක් එතන කියපු කතාව නෙමෙයි නිවුස් එකේ යන්නේ වෙනම කතාවක්. එහෙමයි. ඒතර අන්න ඒ වගේ දේවල් මේ ඒක එතකොට සම්පප්පලාවය. ඒතර ඒක තේරුමක් නැති දෙයක්. ඒක මේ නිවුස් අහලා වැඩක් නැහැ. ඒකයි අද කාලේ කොයි channel එකක වුණත් නිවුස් අහලා වැඩක් නැහැ කියන බොරුවක් තියෙනවා. ඇහුවා කියලා ඉතින් කෝක වුණත් ඇහුවට තියෙන්නේ අර එහෙ මරුවා මෙහෙ මරුවා එහෙ හැප්පුණා මෙහෙ හැප්පුණා අරය ගැහුවා මෙයා ගැහුවා එහෙ ගහ ගන්නවා මෙහෙ ගහ ගන්නවා ඊට පස්සේ මොනවද අරහෙ පොහොර නැහැ කියනවා මෙහෙ පොහොර නැහැ කියන ඉතින් ඕක තමයි එදත් තිබ්බේ අදත් එන්නේ හෙටත් එන්නේ. වෙන ඉතින් 아무තු දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඉතින් කොයි වෙලාවෙ ගත්තත් ඉතින් තේරුමක් නැති දෙයක් අවසානයේ ඒකේ අර්ථයක් බුදුරජාණන් දේශනා කරන ඒ වගේ මොකද වෙන්නේ කියලා. පුද්ගලයාව මේ තේරුමක් නැති කතා බහෙන් වෙන්නේ ප්‍රමාදයේ පැත්තට දමන එකක් කියනවා. ඉතින් හරිනේ. ප්‍රමාදයෙන් දැන් ওই තේරෙන්නේ නිවුස් අනම්මනම් බැලුවා කියලා ඉතින් අවසාන වෙන්නේ ප්‍රමාදයකට යන දැනගනි රටේට තොටේ තොරතුරු දැනගන්න ඕනේ තමයි මිනිස්සු. දැනගත්තා කියලා අපි ගෙදර ඉඳන් කෑ ගැහුවා කියලා මොකද අපි මේ හදන්නේ ආණ්ඩුව. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සමහර ගෙවල් වල තියෙන ඔබේ ගෙදරත් මේක මේ විදිහද කියලා මම දන්නේ නැහැ. හවස 6ට පටන් ගත්තාම 6 ප්‍රවෘත්ති 7ට බලනවා අප 8ට බලනවා 10ට බලලා අවපව පවුදා පත්‍රෙත් බලලා තමයි නතර කරන්නේ. ගෙදර ඉඳන් රට හදන්න කතා කරනවා. ඉතින් අන්න ඒක තමයි දැන් මේ කියන්නේ අර තේරුමක් නැහැ කියලා මේ වචනේ. දැන් මේ සම්පප්පලාප කියන එක තේරුමක් නැති කතා බහක් නේ. එහෙමයි. ඊට පස්සේ දැන් ඔයයි මායෝ නම් ඒ කතා වුණාට පස්සේ අපි දෙන්නත් එක්ක තියෙන සුහදකම ඉවරයි. එහෙමයි. ඔයා ආණ්ඩුවට පක්ෂපාතී නම් මම ආණ්ඩුවට විරුද්ධයි නේ. ඉතින් අපි දෙන්නගේ ඊට පස්සේ මේ යහලුකම් මිත්‍රකම් ඔක්කොම ඉවරයි. අල්ලපු විතර මනුස්සය නැහැ. මිනිස්සයා නැහැ. ඊට පස්සේ සහෝදරකම් නැහැ. ඊට පස්සේ ජාතිවාදී තියෙනවා. ඉතින් ওই වගේ දේවල් තමයි වෙන්නේ. එහෙමයි. ඒ ඕන තැනකින් ඕන පත්තරයකින් වුණත් මීඩියා channel එකකින් වුණත් කවුරු මම channel එකක් දැම්මත් ඔයා channel එකක් දැම්මත් මෙයාලා ඔයගොල්ලෝ දැම්මත් අපි හැමෝම බලන්නේ මගේ channel එක මොකක් හරි කරලා මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රචාරණය කරගන්න. ඕක තමයි වෙන්නේ. ඒක තමයි මොලයක් තියෙන මිනිස්සු කල්පනා කරන්න ඕනේ.
ඉතින් හැම එකම තියෙන ඉතින් තේරුමක් නැති කතා බහක් තියෙනවා. ඒක යන්න අර ඇත්ත දෙනවා. ඇත්ත කියන එක සැබෑ ලෙසම දුන්නා නම් නිවුස් එක වුණත් අන්න ඒක නිවුස් එකක්. එහෙමයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අන්න ඇත්ත දෙනවා. ඇත්ත කතා. ඇත්තෙන් ඇත්ත ගලපනවා. කාලවාදී භූතවාදී ඊට පස්සේ භාගතුනා දේශනා කරන අත්වාදී. ඒ කියන්නේ භාගතුනා දේශනා කරන අර්ථවත් දේ කතා කරනවා. එහෙමයි. දැන් උදේ පාන්දරෙන් අර්ථවත් දෙයක් ගත්තොත් එහෙම දැන් උදේ පාන්දර නැගිට ගාම තියෙන්නේ මොනවද බලන්නකෝ. දැන් මේ වෙලාවට එන channel වල බැලුවොත් එහෙම මොනවද තියෙන්නේ අර පැත්තට හැරෙන්න මේ පැත්තට හැරෙන්න ඔළුවෙන් හිටගෙන යන්න කටු ගහේ නගින්න. ඔය වගේ දේවල් නේ තියෙන්නේ උදේ පාන්දර. එතකොට ඒ විදිහට කටු ගහේ නැගලා හරි කමන්නේ උපන් ඇඳුමින් හරි ගමන්නේ ගිහිල්ලා කියන විදිහකට හරි ගියා නම් එහෙමයි. අද මෙහෙම වෙයිද අපේ රටට? දැන් අනිත් දැන් බලන්නකෝ දැන් අනිත් channel අපි ගත්තොත් එහෙම අනිත් මීඩියා channel එකක් අපි ගත්තොත් එහෙම අපි බැලුවොත් එහෙම අනිත් channel වල උදේ පිට රට channel එකක් අපි දාලා බැලුවොත් එහෙම මේ channel එකේ මොකක්වත් උදේට යන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ සමහර විට ෆ්‍රැන්ක් මේ කියන වීඩියෝ මොනවද විහිළු තහළු වගේ ඔය ඒකත් හිස් දේ තමයි. නමුත් මේ කරන හිස් දෙයට වඩා ඒක කියන්නේ හිස් දෙයම නමුත් මම මෙයාට තේරුම් ගන්න කියන්නේ එහෙම හරි එකක් හොඳයි. එහෙමයි. මේ වගේ බොරුවකින් රවට්ටනකොට අර්ථවත් කිසිම අර්ථයක් නැහැ. අර නිකන් ගොඩේ පහේ ඉන්න නිකන් ඔය හැම දෙයකම මෙහි කියන කට්ටියටයි ඒ වගේ අයට ඉතින් හොඳයි. ඊට පස්සේ ඕක තමයි මිනිස්සයාගේ ඔළුවේ දවසම ඊට පස්සේ වැඩ කරන්නේ. දවසේ පලාපලේ කිය අර පලාපලේ කිය හුණ වැටිච්ච එක ගැන කියයි මේ කොටිය වැටිච්ච එක ගැන කියයි. ඉතින් ඕවා ගැන කිය ඕවා ගැන කර වෙලාව ගැන හිත ඉන්නවා. අවසානයේ ඉතින් දවසම දැන් එහෙම කරලා ඉතින් ජීවිතේ මූසලයිනේ. හරි ගිය මිනිස්සෙක් නෑ නේ. එහෙමයි. ආන්න ඒකයි. කියන්නේ අර්ථවත් දෙයක කතා බහක් කිසිම නැහැ. දැන් ඔය වගේ දැන් ඔච්චර දානවනම් කැක්කුමක් තියෙනවා නම් ඒව මේව ගැන ඔච්චර ආලයක් ජාතිය ගැන ආගම ගැන මහා කතා කරන ජාතියාලෙන් යුතු සින්දු ටිකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ආගම දහම ගැන තියෙන ගීත ටිකක් දාන්න පුළුවන්. මිනිස්සුෙකුට අර්ථවත් දෙයක් පොඩ්ඩක් හිතන්න පුළුවන් ආකාරයකට ගීතයක් දෙකක් දාන්න පුළුවන්. තියෙනවනේ ගීතයකුණක් තියෙනවනේ ආනන්දයෙන් ප්‍රඥාවට කියලා කොටසක්. එහෙමයි. ඒතර ආනන්ද ඒ කියන්නේ යම් කිසි දෙයකින් මිනිස්සුන්ට හිතන්න පුළුවන් පැත්තක් හදලා එහෙම එකක්වත් නැහැනේ. ඉතින් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒකයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අර්ථවත් දෙයක් ගැන කතා බහකින් එහාතොර ඒක හිස් දෙයක්. තේරුමක් නැති කතා බහ කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් හර දේශනා කරන ධම්මවාදී ධර්මයේ කතා කරනවා. ඒක ධර්මයේ කොහොමද හිස් වචන වලට අයිති වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ධම්මවාදී. මෙතන ධර්මයේ කියලා බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා කතා කරන්න තියෙන්නේ අපිට ඒ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඉරිදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය ආදී ධර්මයන් නැත්තම් ඒ නවංග ශාස්ත්‍ර ශාසනය පිළිබඳව. ඊට තමයි ධර්මය. ඊට පස්සේ විනය. ඊට පස්සේ භාග්‍යවතුන් මෙතන දේශනා කරනවා ධම්මවාදී විනයවාදී. විනයෙන් විනය ගලපනවා. ඒ කියන්නේ සැබෑ ලෙස සීලය, සැබෑ ලෙස මෙයයි විනය, මෙයයි අවිනය කියලා සැබෑ දේ දේශනා කරනවා. ඒක ඒකට තේරුම් සහිත දෙයක්. විනය නාමයෙන් අවිනයක් ගැන කතා කරනවා නම් ධර්මයේ නාමයෙන් මේ මොකද්ද ඔය මේ විතර බෙදෙන හැටි කතා කරනවා නම් ඒක ධර්ම කතාවක් නෙමෙයි. ඒක මොකක්ද විනය ගැන කතා කරනකම් විනය කියලා මේ ගස්කොලන් හිටවන් ඉන්න ගැන කතා කරනවා ඒක විනයක් නෙමෙයි. ඒකේ අයිති වෙන්නේ තේරුමක් නැති දෙයක්. ඒක ඒ වගේ දෙයක් ඉන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවකට. ඒ වගේ වැඩසටහනකට හොඳයි. ඒ කන්නේ මේ වැඩසටහනක අර්ථවත් දෙයක්. එහෙමයි. ධර්මයේ නමින් කතා කරන එක විනය නමින් කතා කරන දෙනකට ඒක අනර්ථවත්. ඒ අවස්ථානුකූල වේදී දැනගන්න ඕන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධම්මවාදී විනයවාදී නිධානවතින් කියලා කියන්නේ විනයම කතා කරන එක සිත්තිලා දරා ගැනීමට සුදුසු දේවල් ගැන කතා කරනවා. ඒ කියන්නේ මිනිස්සෙගේ දියුණුවක් ගැන කතා වෙන දේවල්. ඒ කියන්නේ අපි හිතමුකෝ එදා දවසක තියෙන වටිනාකමක් ගැන. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි හිතන්න ඕන ක්‍රමය. දැන් හිතකට කොන්න අපි කියමුකෝ දැන් මේ දවස්වල යනවනේ මොකක්ද ඔය පොහොර ප්‍රශ්න. එතකොට ඒ වගේ ආදීනව තියෙන ඔයාලට මේ ආණ්ඩුවට මම මේ කඩේ යනවා සීනි කරනවා නෙමෙයි මේ. මං කියන්නේ දැන් මිනිස්සුන්ට අර්ථවත් දෙයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අනතුරක් මෙන්න මේක තියෙනවා. මෙන්න ඒ සඳහා මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වගේ රෝගී හැදිලා තියෙනවා. මෙන්න මෙහෙම මේ රෝගීන්ගේ විස්තර පෙන්වන්න පුළුවන්.
ඒක දැන් සමහර රූපවාහිනී නාලිකාවල වැඩසටහන් යන්නේ සමහරලාට දුරාචාර වලට හැබැයි වෙලා ළමයි විනාශ වෙලා අන්න එයාලගේ පාපොච්චාරණ සිදු කර. එතකොට අන්න සිත්තිලා දරා ගැනීමට සුදුසු මිනිස්සෙකුට හැදෙන්න පුළුවන් දෙයක් ආකාරයේ දෙයක් කතා කරනවා. එහෙමයි. ඒතර අන්න ඒ දෙයක් තේරුම් ඇති දෙයක්. ඒකේ තියෙන ආදීනම, ඒකේ තියෙන භයානක පැත්ත, ඒකෙන් වෙන්න තියෙන අනතුරු. එතකොට අන්න ඒ ස්වභාවයක් ගැන කතා කරනවා. එතකොට අන්න ඒ දෙයක් ගැන කතා කිරීමක් භාගතුන් වහන්සේ දේශනා කරන මේක වැරදි දෙයක් නෙමෙයි. ඒක සම්පප්පලාභයක් නෙමෙයි. ඒක තේරුම් නැති දෙයක් නෙමෙයි. නැත්තම් ඉතින් අනිත් ඔක්කොම දේවල් අද සමාජයේ තියුරුදී තේරුම් නැති දේවල් සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? මිනිස්සයා ඉතින් විනාශයෙන් විනාශයට යන එකක් තමයි වෙන්නේ. අන්න ඒක වෙන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? නිදහනවතින් වාචම් භාෂිත කාලේන සාපදේශං පරියන්තවතින් අත්ත සංහිතන්ති. ඒ කියන්නේ භාගතුන දේශනා කරනවා සිත්ලා දරා ගැනීම සුදුසු වේලාවට ගැළපෙන උපදේශ සහිත වූ. ඊට පස්සේ දැන් වේලාවට ගැළපෙන උපදේශ සහිත කියලා දැන් ඔන්න මේ කාලේ කොවිඩ් යනවා. ඒතර මේ වෙලාවට ගැළපෙන උපදේශ සහිත වන්න මිනිස්සුන්ට දැනුවත් කරනවා පුළුවන් සෞඛ්‍යංශ වලින් වෙන දැනුවත් කිරීම. එතකොට අන්න ඒක සම්පප්පලාභයක් නෙමෙයි. ඒක හිස් තේරුම් නැති දෙයක් නෙමෙයි. එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ආර්ථවත් දෙයක්. එතකොට ඒකයි වෙලාවට ගැළපෙන උපදේශ සහිත වූ කියලා කියන්නේ. දැන් අපි කෝල් එකක් ගන්න එහෙම ගිහපුවාම කියන්නේ මෙහෙම ඉන්න ඉස්සර ඔය ගියේ ටෝන් එකට. ඒතර අන්න ඒ වගේ උදාහරණයක් මම මේ කියන්නේ. එතකොට ඊට පස්සේ මදිපාඩුකම් දැන් ඔන්න හිතන්නකෝ දැන් ඉස්සර ගියානේ ඔය ගුරුවරු ඔය ස්ට්‍රයික් එකක් ළමයිට උගන්වන්නේ නේ. එතකොට ඔච්චර කැක්කමක් තියෙනවනේ නාලිකාව වලින් පොඩ්ඩක් ප්ලාස්ටික් එකක් දාලා උගන්වන්න තිබ්බනේ. එහෙමයි. ඔච්චර මේ මහා ජාතියාලයක් මහා කැක්කුමක් මහා ළමයිට අධ්‍යාපනය දෙන්න ඕනේ. එහෙම තිබ්බනේ ඉතින් වුණ තරම් channel මේකේ පව ඔක්කොම කරන්න තිබ්බනේ. ඉතින් එහෙම එකක් කරේ නැහැ. ඒකයි මොලයක් තියෙන්න ඕනේ කියන්නේ හැම එකම තියෙන්නේ තමන්ගේ එක මේ ප්‍රචලිත කරගන්න එකක් විතරයි. වවාගෙන කන එකක් විතර හම්බ කර ගැනීමක් විතරයි තියෙන්නේ. ඉතින් මිනිස්සු අහනවා චූන් වෙනවා. සමහර චූන් වෙන්නේ නැහැ චූන් වල hina වෙනවා. තරහ තද වෙන අය තරහ වෙලා ගුටිමෙට ගහ ගන්නවා. ඔච්චරයි වෙන්නේ. අර ගොල්ලෝ හම්බ කරනවා. ඒකයි වෙන්නේ ඉතින් ලෝකේ. ඒකනේ මොලයක් තියෙන්න ඕනේ. ඉතින් මනසෙන් ඉතින් මේවා තේරුම් ගන්න. මේ මොලයක් තියෙන එක තේරුම් ගත්තොත් තේරුම් සහිත දේ, තේරුම් රහිත දේ හරියට තේරුම් ගැනීම හැකියාව තියෙනවා. සම්පප්පලාපය කියන එක නුවණින් යුක්තව තේරුම් ගන්න ඕන එකක්. නුවණින් රහිතව ඒ කියන්නේ බුද්ධිමත් නැති කෙනෙකුට ඒ දේ තේරුම් ගැනීම හැකියාවක් නෑ. එයා සමහරට ඒ කතාව හිතන්නේ වැදගත් දෙයක්, මෙහෙම දෙයක්, අර එහෙම දෙයක්. ඉතින් ඒක බලනකොට ඉතින් ඒක බුද්ධියක් මෝරීම පිණිස නුවණ ඇතිවීම පිණිස උපකාර නොවන දෙයක්. එතකොට ඔන්න භාග්‍යතුන්ස් ඔය විදිහට දේශනා කරන මේ මදිපාඩුකම් නොතව ප්‍රමාණවත් පරිදි දෙලොවටම යහපත් පිණිස හේතු වන පිණිස වූ දේ පවසනවා කියලා කියනවා. එතකොට ඔන්නෝක කියනවා සම්පප්පලාපයෙන් වැළකීම. එහෙමයි. එතකොට එහිදී සම්පප්පලාපයට අපි ඉස්සෙල්ලා කතා කරන්නේ දැන් මෙතනදී ඒ භාග්‍යතුන් වහන්සේ එපා කියපු කතාවල් පිළිබඳව තියෙනවා කියලා. එතන විස්තර කරන්නේ මේ කතාවල් වලට 32ක් තියෙනවා. ඒ කතා 32ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වචනේ තමයි දෙතිස් කතාවෙන් වළකින්නේ. එහෙමයි. එතකොට ඒ මොකද භාග්‍යතුන් දේශනා කරනවා මේ කතා වලට නමක් තව දෙතිස් කතා කියනත් ඒකට කියන තිරසං කතා කියලා කියන්නේ. කියන්නේ ඔහේ නිකන් තිරච්ඡාන කතා කියලා කියන්නේ. කියන්නේ කාලයේ කාදමන්න ඊට පස්සේ අර සමහරලාට අපි සාමාන්‍ය විවහාරයෙන් කියන්නේ මලගෙවල් වල ඉතින් එළි වෙනකන් ඉන්නේ. ඒතර ඔය වගේ දෙයක් ඇදගෙන හිටියම ඉතින් ඔය ගුටි බැට කරගෙන හරි මිනිහ ළඟ ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට අන්න ඒ වගේ දෙයකින් වාසය ඒ කියන්නේ මිනිස්යාගේ ප්‍රමාදයේ පිනිස තමයි මේ දේවල් උපකාර වෙන්නේ. ඕකට භාගතුන දේශනා කරන භික්ෂුවකට එපා කියන භස්සාරාමතාවය කියන එක. ඒ කියන්නේ ඔය කයිවාරු ගහ ඉන්න භාගය දැන් කයිවාරු ගහයි ඉන්න එකෙන් වෙන්න තියෙන්නේ මේ කතා 32කින් එකක් තමයි මේ මොහොත තුල කතා කරන්න වෙන්නේ. එහෙමයි. ඒ මොනවද කියලා අපි කතා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කතාව දේශනා කරනවා අපිට. ඒ තමයි දස කතාව. ශ්‍රවණේකට ධර්ම මාර්ගයේ හික්මින කෙනෙකුට. ඒතකොට ඒ කතා 10න් නිතර යුක්ත වෙන්න කියනවා. ඒකෙන් අප්‍රමාදී භවය ඇති වෙන්නේ කියලා. එතන මෙතනදී මේ තිරිසන් කතා නැත්තම් දෙතිස් කතා මොනවද කියන එක භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි කියනවා රජවරුන් ගැන කතා කර කර ඉන්නවා. රාජ කතා. දැන් රජවරුන් ගැන කතා කර කර හිටියේ දැන් අද වර්තමානයේ ඉන්න ඒවා හිටපු අය ගැන වේවා මොනව කරන්නද කතා කර කර මොකද අපි ගිහින් හදන්නද හරි ඒ දෙවියන් වහන්සේද මහා බ්‍රහ්මයාද ඒගොල්ලෝ පත් කරේ අපිම පත් කරලා අපිම බයිනවා මොකද්ද ඒක ඉතින් නම්බුකාරද තමන්ම ලැජ්ජ වෙන්න ඕනේ එහෙමයි
එතකොට ඒකයි මේ දේවල් ගැන කතා කරගෙන හිටියකට කිසි තේරුමක් නැහැ කියන භාගය. අනර්ථවත්. හිස් දෙයක්. තේරුමක් නැති අර්ථ රහිත. අන්න ඒකයි මේ කතාවේ පයි රජවරුන් ගැන කතාව ඕනේ. අද කාලට කොයිතරම් ගැලපෙනවද? ගැලපෙනවා. දැන් අද කාලේ තියෙන මේ කතාව. එහෙමයි. ඉතින් ඒකනේ මිනිස්සුන්ට වෙලාවක් කලාවක් යනවා තියෙන. දැන් ඔය කතාවල් වල ගිහපුවාම දවසම වරුවක්ම ගිහිල්ලා. ඉතින් නිින්දක් නැහැ. ඒ සමහර වෙලේ දේශපාලන මාතෘකා තියෙන වැඩසටහන් තියෙනවානේ. දැන් මේ වැඩසටහන් වල තිබ්බ කියලා අර කල්ලන්න මෙයා අල්ලන්න හොරු අල්ලන්න ඒ කල්ලන්න මේ කල්ලන්න කිය කියාවනේ අල්ලපෙ ගන්නෑ නේ. කියන්නේ ඒකයි මිනිස්සුන්ට හිතන්න මොලයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් එහෙම කතා කරා කියලා රැලි වෙනකන් ඒ වැඩසටහනක් බැලුවා කියලා. අවසානයේ නිින්දක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒක හම්බ කරලා ඒකෙන් views ටිකක් කරගෙන අරවා මේවා කරගෙන යාලගේ කියනවා. අපිට ඉතින් තේරෙන්නේ නැහැ. ඔය කවුරු වුණත් එකිනෙකාට සහයෝගයෙන් යුක්තයි. ඔගේ මිනිස්සුන්ට තේරුම් ගන්න හැකියාවක් කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් රජවරු ගැන කතාව ඕනේ නැහැ කියනවා. ඒක වැඩක් නෑ ඇත්තටම. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන සොරුන් ගැන කතා. හොරුන් ගැන කතාව වලට යන්න බෑ. කතා කර හොරකම කියන එක නතර කරන්න ලෝකේ බෑනේ කවදාවත්. එතකොට ඒකේ තෘප්තියක් නෑ කතා කරලා ඉවරක් කෙරවලක් දකින්න බෑ. මේ කතාවකින් වෙන්නේ අවසානයේ මොකද වෙන්නේ? දඬුමුගුරු ගැනීම, කලකෝලාහාර ඒක තමයි වෙන්නේ කියනවා ශ්‍රාවකයන්. ඒකනේ වෙන්නේ. ඒ දෙවෙනි එක. ඊට පස්සේ මේ කතාව වලින් ඊළඟක දේශනා කරන ඇමතිවරුන් ගැන කතා, මහා ඇමතිවරු, මැති ඇමතිවරු ගැන කතා කරන්න යන්න බෑ. තේරුමක් නැහැ කියන. තුන්වෙනි එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හමුදාවන් ගැන කතා. ඒකයි අර ඒකයි මේකයි මේ කියන්නේ ඒ ගැන තේරුමක් නැහැ, තෘප්තියක් නැහැ. ඊට සේනා කතන් කියවේ ඒකයි. ඊළඟට බය කතන්. බය ඇති වෙන දේවල් ගැන කතාව. ඒ සමහරට බය රැයට එහෙම බය ඇති වෙන දේවල් කියන අපි ගේ ඇතුලේ තියෙන টয়ලට් එකට යන්නත් බයයිනේ. තමයි කාමරේ ඉඳන්. ඒතකොට ඒකෙන් මිනිස්සුගේ බය ඇති ගැනීම, ඒ කියන්නේ ප්‍රමාදය, ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන කිසිම දේ වතුරුකක් බොන්න බෑනේ. ඒ කියන්නේ ඒ රාත්‍රී නිින්දක්වත් නැහැනේ රාත්‍රියකට උනොත් එහෙම. එතකොට අන්න බය ඇති වෙනවා. ඒ බය කතා, බය ඇති වෙන දේවල් ගැන කතා තේරුමක් නැති කතා මේ. ඊට පස්සේ ආහාර වර්ග ගැන කතා. ආහාර ගැන කතා කර ඉන්න. දැන් එක උදාහරණයක් කියන්න මම එක ළමයෙක් වුණ මට පෙන්නුවා. මෙහෙම මේ අර එක පීට්සා හදන අය අරව හදන හැටි මේ ඔය මේ ඒ වගේ මොනවද මස් හදන හැටි මෙහෙම පිටසක් වලින් එනවලු පොඩි ළමයි අල්ලන් එනවලු මරන්නවලු ඒක චප්ප කරලා ගන්නවලු ඊට පස්සේ මෙන්න මෙහෙම YouTube එකේ තිබ්බා මේ බලන්න ඕක කියලා මටත් පෙන්නුවා. මං චුට්ටක් බලන් ඉඳලා කිව්වා දැන් ඉතින් ඔයා මේව කනවාද කියලා මං අහුවා. ඔව් සංස කනවා. ඉතින් මං කිව්වා ඉතින් ඔයා මේක බැලුවට වැඩක් නැහැ නේද? ඔය ඕක දාපු එක්කෙනෙන් අහන්නේ එයා කනවද කියලා. එයාත් කනවනේ කිව්වා. මං කිව්වා එයාට තේරුමක් නැහැ කිව්වා. මිනිස්සු බලන්නේ මොකක් හරි කියලා මොකක් හරි දෙයක් කියලා මොනවා හරි දැන් ඔන්න ඒකට එකම උදාහරණයක් ඕක මේක දැන් මේවා කතා කරන ඔය කතාව අතහරින්න කිව්වා. මං කල්ප 2011 2000 කීයද මන්ද ලෝක විනාශ වෙන්නේ? 2012 යන්න කිව්වා. දෙසැම්බර් කීයද මන්ද වෙනවා කිව්වා. බෙරේ ගහගෙන ගියා කිව්වා. ඊට පස්සේ ඔක්කොම ගිල්ලා කිව්වා. ෆිල්ම් ගැහුවා කිව්වා. මම බලන්නේ මේ බෙරේ ගහලා අවසානයේ මොකක්ද ආවේ කියලා. ෆිල්ම් එකක් නේ දාවේ කියලා. ඒකෙන් ඒගොල්ලෝ කොච්චර හම්බ කරේ නැද්ද කිව්වා. day after tomorrow කියලා. හරි මොනවා හරි ඔහොමම ආවේ. එහෙමයි. ඒක කීයක් ආවද එහෙම? මං කිව්වා ඒකෙන් ආවද විනාශුණාද කියලා. මං කිව්වා මල්ලි බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කිව්වා කොසල් රජතුමාගෙන් ඇවිල්ලා. රජතුමනි අහස විතර උසට තියෙන කළු ගල් පර්වතයක් උතුරු දිශාවේ සිට ඔබතුමාගේ රාජමාලිගය දෙසාට ඔක්කොම පෙරලාගෙන චප්පචොරුප්ප කරගෙන එනවා. ඒ වගේම උස කළු ගල් පර්වතයක් බටහිර දිශාවෙන් ඉඳනත් මේ මාලිගයේ පැත්තට එනවා. දකුණු දිශාවෙන් ඉඳලත් එනවා. නැගෙනහිර දිශාවෙන් ඉඳලත් එනවා. එහෙම එනකොට රජතුමනි භාග්‍යතුන් වහන්සේ අහනවා ඔබ මොකද රජතුමනි කරන්නේ කියලා. ඒතර රජතුමා කියනවා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඇත්ත ශ්‍රිය පාබල කියන සිවුරංග සේනාව සිටිනවා. ඒ මොන සේනාව දාලවත් මේකෙන් මට බේරෙන්න බෑ. මං එතකොට කරන කුසල් දහමක් දෙයක් තමයි මේව කරගන්නේ. මං කිව්වා දැන් ඔයා ඕක බැලුවා කියලා. ඔය දැන් පිටසක් වලින් ආව ළමයි ඉස්සුවා රෙහෙන් හැදුවා මේක දැන් චප්ප කළා මේ සෝස් එක හැදුවා අර සෝස් එක හැදුවා කිය ඒක බලලා මං හව දැන් ඔයා අප්‍රමාද වුණාද කියලා. ඊට පස්සේ මං හව දැන් ඔයා 2000 කීය දන්න ලෝක විනාශ වෙනවා කිව්වා. ඊට පස්සේ අප්‍රමාද වෙලා පළවෙනි ධ්‍යානෙ ඇති කරගත්තද ඒ කාලේ කියලා. ඒ කාලේ පළවෙනි ධ්‍යානෙ ඇති කරගත්තද අර ෆිල්ම් එක බැලුවද කියලා. අර ෆිල්ම් එක බැලුවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම කියන්නේ ආන්නේ ඒකයි මිනිස්සුෙකුට මොලයක් කියන එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ දේවල් වලින්
වෙන්නේ වෙනම ලෝකයක් වෙනම දෙයක් තමයි අන්න සිද්ධ වෙන්නේ. ඒකයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ ඒ කතාවලට මුල පුරන්නේ ඒ කතාවලට යන්න එපා කිසි තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ තමාටනේ යහපතක් නැහැ. එතකොට අන්න එහෙම ආහාර වර්ග ගැන කතා කර කර ඉන්න එපා. නේද? කතා කරා කියලා ඉතින් නොකා ඉන්නේ. එහෙමයි. තේරුමක් නැහැ ඉතින්. ආන් ඒකයි. ඒකයි මේකට කිව්වේ තේරුමක් නැහැ කියලා. මේ සම්පප්පලාප කියන හරි අර්ථය ආවෙක තේරුමක් නැහැ. එහෙමයි. ආන්න ඒකයි. ඊට පස්සේ ආහාර පාන වර්ග කෙතක් බොන කන බොන ඊට පස්සේ අර කන ආහාර ඊට පස්සේ බොන වර්ග දේවල්. ඔය ඒවා ගැන කතා කර කර ඉන්නවා. ඉතින් ඒ ගැන කතා කරා කියලා තේරෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගැන කතා. අර ඇඳුම් හොඳයි මේ ඇඳුම් හොඳයි ඒක මෙච්චරයි අරක මෙච්චරයි මගේ ඔර්ලෝසුව මෙච්චරයි මේක මෙච්චර ගාණක් කියන තේරුම නැහැ. ඊට පස්සේ තමයි ඇඳුම් පැළඳුම් ගැන කතා, ඇඳ පුටු ගැන කතා, ඊට පස්සේ භාගතුනගේ මල් වර්ග ගැන කතා, ඊට පස්සේ විස්තර කරන සුවඳ වර්ග ගැන කතා, නෑදෑයන් ගැන කතා. ඕනෙම නැති අය බුදුහාම හරි භයානකයි නෑදෑයෝ කියන අය. එතකොට ඕනෙම නැහැ. නෑදෑයන් ගැන කතා. ඊට පස්සේ යාන වාහන ගැන කතා. එපා කියනවා. ඊට පස්සේ ගම්මාන ගැන කතා. ඊට පස්සේ නියම් ගම් ගැන කතා. නගර ගැන කතා. ඔය තමයි 30 කතා. ඊට පස්සේ රටවල් ගැන කතා. මොකද රටවල් ගැන ඇල්ලුවා කියලා අපි කියන්නේ රටවල් අල්ලන්නද? ඉතින් ආන්නේ ඒකයි. රටවල් ගැන කතා, ස්ත්‍රීන් ගැන හරිම භයානකයි. ලං කරගන්නවත් හොඳ නැහැ. ඔන්න ස්ත්‍රීන් ගැන කතා. ඊට පස්සේ පුරුෂයන් ගැන කතා. ඒ දෙගොල්ලම එකයි. ඊට පස්සේ කුමාරයින් ගැන කතා. ඊට පස්සේ කුමාරිකාවන් ගැන කතා. ඊට ශූරයින් ගැන කතා. හරි ලස්සනයි මේ බලන්න මේ අපි එතකොට දැන් තේරෙන අපි දවසේ ඉඳලා තියෙන හිස් දේවල් කතා කර කරගෙන කියලා. ඒ තේරුමකින් දේවල් තමයි කතා කරගෙන ඉඳලා තියෙන්නේ. මං මාවත් ගැන කතා. ඊට පස්සේ ඔය එක එක පළම් පොලේ ඊට පස්සේ ඒ ස්ථානවල ඔය මාකට් එක හදගේ වචනයක් ගලපන මාකට් එකේ ඔය ස්ථානේ පොලේ ඔය වගේ තැන්වලදී වෙන දේවල් ගැන කතා. මියගිය උදවිය ගැන කතා. ඊට පස්සේ භාගතුන දේශනා කරන ලෝකයේ ගැන කතා. වාරෙහි මෙහිමයි මේ ලෝකෙ මෙහිමයි මරියානාගාදී මෙහිමයි ගිහින් බලන්න. ඕක ගැන කතා කරා කියලා තේරුම නැහැ ඉතින්. කතා ඊට සාගරය ගැන කතා. ඊට පස්සේ මෙහෙමයි උනේ මෙහෙම තමයි වෙන්නේ නැති එක දෘෂ්ටි ආකල්ප ගැන තියෙන කතා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කතා වලින් මේ වාසය කරමින් ඉන්නවා කියනවා. ඉතින් මෙවැනි දේවල්නුත් වැළකී මෙබඳු තිරසන් වූ කතාවෙන් වලින් වැළකී සිටින්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙමයි. ඒතකොට මේ හැම කතාවකම අර්ථය මොකක්ද? තමා අප්‍රමාදී කරන්නේ නැතුව ප්‍රමාදයට පත් කරන කාලයේ කාලා දමන කිසි තේරුමක් නැති අවබෝධයේ පිණිස උපකාර වෙන්නේ නැති ජීවිතයට අර්ථවත් නැති දෙයක් තමයි ඉතින් වෙන්නේ. එහෙමයි. ඕක තමයි මේ සම්පප්පලාපේ. නැත්තම් තේරුමක් නැති වචන නැත්තම් හිස් වචනය කියන එකේ තේරුම. ඉතින් ඕකෙන් වැලිකලා ඉන්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙමයි. ඒකෝර මේකෙන් වැලිකලා ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දැන් අපිට පන්සිල් වල සිල්පදයක් නැහැ තමයි. නමුත් ශ්‍රාවකෙක් වුණාම මේ වැලිකලා ඉන්න උත්සාහයක් කරන්න ඕනේ. මොකද ඒකත් මේ කතාවත් අයිති වෙන්නේ වැලිකී සිටීම අයිති වෙන්නේ සම්මා වාචාවලට. ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ හික්මන කෙනෙකුට මේ කතාව කියන එක එයාගේ ශාසනික ගමනට එයාගේ ධර්ම මාර්ගයේ ගමනට සසර ගමනට අනුතුරක්. මොකද මේ ආපු සසර ගමනේ අපි කතා කරේ මොයි වචන ටිකනේ. එහෙමයි. ඔය කතානේ කතා කරලා තියෙන්නේ. ඒක නෙමෙයි තාම යන්නේ. අපිට කතා කරන්න බැරි වුණේ අර දස කතාවනේ. අපිට කතා කරන්න බැරි වුණාන්නේ නික්කම්මේ ගැන කතාව. අපිට කතා කරන්න බැරි වුණානේ සීලය ගැන කතාව. සමාධිය ගැන කතාව. ප්‍රඥාව ගැන කතාව. විමුක්තිය ගැන කතාව. විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව. ධානය ගැන කතාව. සීලය ගැන කතාව. ඒව කතා කරන්න බැරි වුණානේ. ඒතර ආන්නේ එකයි දස කතාවක් කියන එකකින් භාග්‍යතුන් වහන්සේ මේ උපකාර කරනවා කියලා කියන්නේ ඒ අප්‍රමාදී වීම පිණිස උපකාර කරන්නේ. අවබෝධයෙන් කලකිරීම පිණිසයි මේ කතාව උපකාර කරන්නේ. යමක යථාර්ථයේ නුවණින් පිළිසෙ දැකීම පිණිසයි මේ කතාව උපකාර කරන්නේ. එහෙමයි. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භික්ෂූන්ට ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා. ඒ කියන්නේ ශ්‍රාවකීන්ට ඇත්තටම කිව්වොත් ඔබ පිරිසක් තැනකට ඉන්න තැනට ගියාට පස්සේ ඉන්නවනම් ඔබ ඉන්න කියන අරියව තුන්හි භාව. ආර්ය නිස්සබ්දතාවෙන් ඉන්න කියනවා. එහෙම නැත්තම් කියනවා ධම්මීව කතා. ධර්ම කතාව පටන් ගන්න කියලා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට ධම්සභා මණ්ඩපයට වඩින ප්‍රථම හැම අවස්ථාවකම බණ කියන්නේ ඒ ධම්සභා මණ්ඩපයට වැඩිලා බණ දේශනා කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ අහනවනේ මහණෙනි ඔබ කුමන කතාවකද කතා වෙමින් සිටියේ කියලා.
හැබැයි ඒ ස්වාමීන්වහන්සේලා හරි අවංකයි. මේ කතාවල එකක වුණත් කතා කර හිටිය ස්වාමීනි මෙහෙමයි කියලා කියනවා. දැන් අද නම් නෑනේ අපි මේ පටිච්චසමුපාදමයි කතා කර හිටියේ පංච උපාදාන ස්කන්ධමේ ඔහොම මොකක් හරි දෙයක් බොරුවක් දානවනේ. හැබැයි ඒ ස්වාමීන්වහන්සේලා අවංකයි. ඒ අවංක නිසා හිතපු කතාව මේකයි ස්වාමීනි කතා කර කර හිටියේ කියලා කියනවා. කියලා ඊට අනුරූපව ඒ කතාව මුල් කර ගනිමින් ශාස්ත්‍රුන් වහන්සේ යථා ස්වභාවය අවබෝධ වන ආකාරයට බණ ධර්මයේ දේශනා කරනවා. අන්නේ මගඵල ලබනවා. ඒතර ඒකයි ධර්මයක ධම්ම කතාවක තියෙන ලාභය කියලා කියන්නේ. ධර්ම කතාව භාගතුන් වහන්සේ දේශනා කරන විමුක්ත ආයතනය. විමුක්ත ආයතනය කියලා කියන්නේ විමුක්තිය කියන්නේ නිදහස් වීම කියන එකනේ. සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර වන කතාවලට කියනවා දස කතා. එතකොට මේ කතා 32 ඊටසර අරතවත් නැති කාලයට රූප අනුරූප නොවන ඒ සියලු කතා කියන සම්පප්පලාවේ තේරුමක් නැති කතාව නිවෙන පිණිස අවබෝධයේ පිණිස යථා ස්වභාවයෙන් කලකිරීම පිණිස උපකාර වෙන්නේ නැහැ. එහෙමයි. ඒ තුල තිබෙන්නේ ක්ලේශයයි. එහෙමයි. ඒ තුල ඒ කතාවෙන් ඇතිවන්නේම එක්කෝ නූපන් රාගය ඇති වෙනවා එක්කෝ උපන් රාගය වැඩි වෙනවා. එක්කෝ නූපන් ද්වේෂය ඇති වෙනවා උපන් ද්වේෂය තව එක්ක වැඩි වෙනවා. හොඳට බලන්න මේ දෙතිස් කතාවල හිස් වචනයක වෙන්නේ අවසානයේ ක්‍රමයේදී කියලා. එහෙමයි. සමහර විට හිස් වචන කියලා තේරෙන්නෙත් නැහැ. ඒ තරම් මෝහය. ඒ නිසා නූපන් මෝහය එක්ක වැඩෙනවා උපන් මෝහය තව වැඩි දියුණුවල ඒකයි උපන් මෝහය වැඩි දියුණුවන කිව්ව එකයි මේ කතාව ඉන්න වෙලාවේ මෝහෙන් නිසා තේරෙන්නේ මේ මොන කතාවක්ද. ඒ තරම් මෝහයගේ බලවත්. ඕකින් වෙන්නේ මන අකුසල් පෝෂණය. කුසලයේ හීන මින එකයි වෙන්නේ. ධර්ම කතාවෙන් එන්නේ කුසල වැඩිම පිණිස අකුසල් ප්‍රහාණය පිණිස අප්‍රමාදී බව ඇති කරන එකයි. ඒකේ භාගතුන දේශනා කළේ තේරුමක් නැති කතාවලින් වැලි කියලා සිටින්නේ කියලා. එහෙමයි. වෙනත් ස්වාමීන් වහන්සේ මේ දෙතිස් කතා ගැන කියද්දී මට නම් හිතුනේ අපි දවස මුළුල්ලේම අපේ මේ ජීවිත ගමනේම කළේම දෙතිස් කතාව කියලා. ඒ අතරෙදිම ඔබටත් ඒක දැනුණා නම් පින ස්වාමීන් වහන්සේ අහන් ඉන්න කෙනෙකුට බලයින කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැන් දස කතාව ගැනත් කියවුණා. මේ දෙතිස් කතාව ඇරුණාම අපිට කතා කරන දෙයක් නම් ඇත්තෙම නෑනේ කියලා හිතන්න පුළුවන් නේ. පින ස්වාමීන් වහන්සේ අවසරයි ඊළඟ වැඩසටහනේදී ඔය දස කතාව ගැන අපි ටිකක් මේ පින්නතුන් දැනුවත් කළා නම් හරිය වටිනවා කියලා හිතෙනවා. මෑතකදී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවක දේශනාවක සඳහන් වෙනවා නිහඬ බව තමයි සැබෑම ශක්තිවන්තම හඬ. නිහඬ හඬ තමයි සැබෑම හඬ කියලා. ඒ නිසා කතා කරන දෙයක් නැත්නම් නිහඬ වෙීම තමයි මම හිතන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ හොඳම දේ. ඇත්තට මේකෙන් මේ පුද්ගලයාගේ වැදගත් භාවයක් ඇති වෙනවානේ. එහෙමයි. නිහඬ බව කියන එකේ ඒ තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ කියන්නේ කතා නොකරම අර එහෙම ඉන්න එකක් නෙමෙයි. එතන නිහඬ බව කියලා කියන්නේ ඒ නිහඬ බවක් සැබෑ නිහඬ බව කියන්නේ ඉවසිය යුතු තැනදී වචනය අර දුෂ්ට කෝප පරුස වචන ප්‍රකාශ නොකළ ඔහු ඒක ඉවසනවා. අන්න ඒ කරුණෙන් ඔහු නිහඬයි. එහෙමයි. ඒකට ආනේ නිහඬ බව තමයි සැබෑ නිහඬ බව කියන්නේ. එහෙමයි. දැන් සමහර අය දැකලා තියෙනවනේ උපංගේම සමහර ළමයි කතා කරන සමහර අම්මලා කියන්නේ මේ ළමයා කෑවද කියලා අහපුවම ඕ කියන්නේ නෑ කියන්නේ. ඒතර ඒ අර ඒ නිහඬ බවක් නෙමෙයි මේ කියන්නේ. ඒතර ඒක ලෙඩක්. ඒකට බෙහෙත් තරම් දෙන්න ඕනේ. එතකොට මේ ඒ නිහඬ බවක් නෙමෙයි. සැබෑ නිහඬ බවක තිබෙන්නේ අර බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙනවා හරි ලස්සනයි. මොකද්ද? භාගතුන් දේශනා කරනවා අනුන්ගේ වචන පතයන්. දුෂ්ට පරුස වචන පතයන් Tamanට එනකොට ඒ දේ Taman ඉවසන්න ඕනේ. ඒකේ තියෙන සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ තියෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව යනු මොනවාද? එහෙමයි. ඒ තමයි කියනවා එතන කියන උණුසුම සීතල වාගේ දේවල් කියලා අවසාන දේශනා කරන වචනය. අන් අයගෙන් ලැබෙන දෝෂාරෝපණ අභූත චෝදනා ඒ වගේ දේවල් තියෙන ඉවසන්නයි. එතන ඉවසීම කියලා කියන්නේ එතනින් ඔහු නිහඬයි එතන. ඒ තමයි නිහඬ බව අවශ්‍ය තැන. නැත්තම් අර කෑවද කියලා අහනකොට බුම්මන් ඉන්න එක. ඊට පස්සේ කෑවේ නැද්ද කියලා අහනකොටත් බුම්මන් ඉන්න එක. ඒක වැදගත්කමක් නෙමෙයි මේක ලෙඩක්. ඒකට ඒ වගේ වට ඉතින් බෙහෙතක් ගන්නවා. අවසරයි පිනසන්නසල මේ තව කතාවක් තියෙනවා මේ නිහඬව ඉන්න තාක්කල් සියලු දෙනා බුද්ධිමතුන්. හරියටම හරි. එහෙමයි. නිහඬව කට අරපු ගමන් තමයි වැඩි වර්ධින්නේ. වරදින්නේ. එතකොට ඒක තමයි මම දැන් මේ කිව්වේ නිහඬ බව කියන එකේ නිහඬ බවක තිබෙන වැදගත් බව
ඒ තීරණය වෙන්නේ අන්න අර වගේ අවස්ථාවක. එහෙමයි. එයාට තමාට අබෝධ චෝදනා කරනකොට තමන් ඉවසීමෙන් ඉන්නවා. එනේ මේ පුද්ගලයා හරි වැදගත් එතකොට. දැන් සමහර අය මහන්නේ සමහර මිනිස්සු ඔයාට හරිය බෙන්න ඔයා මෙහෙම කෙනෙක් ඇහිවැය වෙලා හිටියේක දැන් ඕක සිද්ධියක් තියෙනනේ සක්දෙවිඳුට චෝදනා කරනවා. සක්දෙවිඳුට චෝදනා කරනකොට අනිත් දෙවිවරු වෙලා කියනවා ඔබතුමා මෙහෙම බල සම්පන්නේ අර එහෙම නෝන්ජල් අද වගේ කියනවා. මේ නෝන්ජල් මනුස්ස ලෝකෙ වගේ නෝන්ජල් කෙනෙක් කියලා හිතයි මොකක්වත් කරන්නේ නැති කියලා. බලේ තියෙන කෙනා දුබලයට කවදාවත් ඒ බලේ පාවිච්චි කරලා ගහන්නේ නැහැ කියනවා. එහෙමයි. බලන්න මේ වැදගත්කම. Tamanට හැකියාව බලේ තියෙන දුබලයා කියන ඔය පෙන්දට නිකන් ගහලා පිම්බත් ඇතිනේ. බලේ තියෙන කෙනා සක්දිනුදු කියන බලේ තියෙන කෙනා දුබලයාව দমনය කරන්න ඔහුගේ බලේ පාවිච්චි කරන්නේ නැහැ කියන වැදගත්. එහෙමයි. ඔන්න ඒක තමයි වැදගත්කම කියලා කියන්නේ. වැදගත්කම කියන්නේ යන වාහනේ නෙමෙයි. වැදගත්කම කියලා කියන්නේ කරන රස්සාවෙ නෙමෙයි. වැදගත්කම කියලා කියන්නේ ගන්න පඩියෙන් නෙමෙයි. වැදගත්කම ආන්නේ ඒකයි. ගුණේනුයි පුද්ගලයා වැදගත් වෙන්න ඕනේ. ගුණය තුලයි මිනිස්යාගේ නිහඬතාවය තියෙන්නේ. එහෙමයි. ගුණයක් නැතුව නිහඬ වෙලා යන අය ඕන තරම් දැකලා තියෙනවා. එයාලට ශාන කිව්වගේ මල්ලි මේ කටේරිය ගාමේ ගුණේ මොකක්ද අගුණේ මොකක්ද එයාලා හොඳට එළියට එනවා. අන්න ඒකයි නිහඬතාවය දැන් ඔය බුද්ධ දේශනාවේ තියෙනනේ භාගතුන ශ්‍රාවකින්ට එපා කියලා කියන නිහඬ බව සමාදන් වෙන්න. ඒකට කියන ව්‍රතයක්. ඒකට කියන මෞනි ව්‍රත කියලා. මෞනී කියලා කියන්නේ නිහඬයි. නෝ කතා නෝ සිනා. නිහඬයි. එහෙම ව්‍රත එපා කියන භාගතුන සමාදන් වෙන්න. නිහඬ බවක තුල තිබෙන්නේ ගුණයක් තුල සමාධියක් තුල යම්කිසි දමනයක් තුල ඇති වුණා වූ නිහඬ බවයි. එහෙමයි. ඒ නිහඬ බව තමයි ශාන්ත. එහෙමයි. ඒ නිහඬ බවට තමයි රජුරු පව බය වුණේ. ඒ නිහඬ බවට බය වුණා කියලා කියන්නේ රජතුමා අරන් එනවනේ කවුද ජීවක භාගතුනා සමු වෙන්න රජතුමා එක්කන් එනකොට රජතුමා බය වෙනවා මුළු සියල්ලම නිහඬයි. රජ අහනවා ජීවක ඔබ මම පාවා දුන්න නේද කියලා. රජවරු පවා ඒ නිහඬතාවයට බයයි. නිහඬ බව කියන එක සාමාන්‍ය විවාහයක් කියන්නේ නිස්සද්දව ඉන්නේ මොන පැත්තකටද කියලා හිතා ගන්න බෑ කියලා කියන්නේ. එහෙමයි. පැරදෙලා නිහඬයිද? ගේමට නිහඬව ඉන්නවද? ඒක හිතා ගන්න බෑ. නිහඬ බව කියන්නේ ආන්නේ එකයි. හරි ඒ වැදගත් ගුණයකින් යුතු නිහඬ බව කියන්නේ ආන්නේ එකයි. එතකොට ඒ වැදගත් නිහඬ බව ගුණයකින් පිරුණු නිහඬ බව කියන එක ජීවිතයක් හරිය ලස්සන කරනවා. හරිය ශාන්ත කරනවා. රංගපාන නිහඬ බව ඉතින් ඒක ඉතින් ඇක්ටිං කියන්නේ ලෝකයම දන්නවා. ආන්නේ කතා කරන්න දෙයක් නැත්තම් සරලව ඔබට තේරෙන්න කියන්නේ නිහඬව ඉන්න. එහෙම නැතුව හිස් වචනයක් කියලා. ඔබේ සසර ගමන දික් කරගන්නත් එපා. මෙලව ජීවිතය හැඩි කරගන්නත් එපා. ඔබ පරිපූර්ණ කෙනෙක් බුද්ධිමත් කෙනෙක් විදිහට ඔබේ ඒ බුද්ධිය ඒ නුවණැතිකම ඒ නුවණ පෙන්වන්න විදහා දක්වන්න නිහඬකම ආරක්ෂා කරා නම් හරිය වටිනවා කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසාන අනුශාසනාවේ සඳහන් වෙන්නේ. අද දවසේදී සිල් සුවඳ සදාම් පිළිසඳර ඉතින් මෙතකින් අවසන් කරන්නට සූදානම් වෙන්නේ. එළඹෙන සඳුදා දවසේදීත් මේ වෙලාවටම හමු වෙන්න බලාපොරොත්තු වෙන තමයි සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. හැබැයි ඊට මත්තෙන් අපිට තියෙන තවත් එක් කටයුත්තක් කරන්නේ තමයි අද දවසේදී මේ වැඩසටහන මේ උතුම් ධර්ම දානය සිදු කළේ පින්වතුන් උදෙසා පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ වෙන්නේ. ඔව් ඒ පුණ්‍යානුමෝදනාවට කලින් පොඩි කොටසක් කියන්නම් තමයි මේකටම අදාළව. දැන් අද ගොඩාක් ශානක කට්ටිය කියනවනේ අපිට ප්‍රශ්න එනවා අපිට අර මේ ප්‍රශ්න මෙහි ප්‍රශ්න ඒකේ ප්‍රශ්න මෙහි ප්‍රශ්න කියලා. ගොඩාක් ප්‍රශ්න වලට හේතුලා තියෙන්නේ මේ කටයි. කට පරිස්සම් කරගත්තා නම් ප්‍රශ්න ගොඩාක් අඩුයි. එහෙමයි. දැන් මොකද අපි දැන් අර මෙහෙ කියලා ආයතනයේ වෙනුවෙන් කය ගහන්න යනවා. අර මේක වෙනුවෙන් ඒක වෙනුවෙන් ಜಾති වෙනුවෙන් ආගම වෙනුවෙන් අම්මා මේව ඔහොමෝක කෑ ගහන්න යනවනේ. ගියා කියලා අවසානයේ අපිව ඇත්තටම අද හොඳට කල්පනා කරලා බලුවොත් තියෙන්නේ අපි අතකොලුවක් කරන් ඉන්න එකක් විතරයි. එහෙමයි. කතා කරන්න ඒ මොකුත් නැතුව ඔය දැන් ඔය අද ඔය ස්ට්‍රෙස් කියයි අර මම වැටුණා කියයි මට මෙහෙම පීඩයි කියයි මට මේ ප්‍රශ්න කියයි ඔය ඔක්කොටම හොඳට යටට කල්පනා කරලා බලුවොත් තියෙන්නේ කට. එහෙමයි. කට ඉස්සර වෙලා තියෙන්නේ. කට ඉස්සර කරගන්න. අපි හැමෝටම හරි අපූර්ව පණිවිඩයක්. ඒ නිසා
අද දවසේදී උතුම් අනුශාසනාවන් සිදු කළ පින්වත් ස්වාමීන් වහන්සේට අපි නැවත වාරයක් ආරාධනා කරනවා. මේ වැඩසටහන සමීප කරන්නට දායකත්වයේ එකතු කළ පින්තුන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සීල සුවඳ සදහම් කතිකාවත් සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 378 බටහිර ගඟබඩ එරත්න කුරුවිට යන ලිපිණියේ පදිංචි පින්වත් පී.ජී. විජේසිංහ මහතා ඇතුළු ඒ වගේම දනුක මල්ෂා දිනුක මංජුල මනෝරි ශිහානි යන දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව මීට වසර 7කට පෙරදී මිය පරලොව ගිය එස්.එම්. ලලිතා පද්මිනී මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දේව රජුන් ඒ වගේම ධතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව්ම රජවරුන් ප්‍රධාන සියලු දෙවිවරුන්ටත් ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවරුන්ටත් ආලවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරුන්ටත් සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම්ගත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන් බඹලෝ වාසී බ්‍රහ්මීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව දිව්‍යාවුස වර්ණස්ව බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේකබල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටම දායකත්වයේ දරන පී.ජී. විජේසිංහ මහතා ඒ වගේම දනුක මල්ෂා දිනුක මංජුල මනෝරි ශිහානි යන දරුවන් හැම දිනාටමත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. මේ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය විශේෂයෙන්ම මීට වසර 7කට පෙරදී මිය පරලොව ගිය එස්.එම්. ලලිතා පද්මිනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ.එච්.වී. පොඩිමණිකේ මෑණියන්ට, පී.ජී. යසවර්ධන මහතාට, පී.ජී. මහින්දරත්න මහතාට, පී.ජී. නන්දසිංහ මහතාට, බී.ජී. උබේවංශ මහතාට, ඒ වගේම එන්.එම්. සෝමරත්න මහතාට, එම්.එච්. සිරිමති මෑණියන් ඇතුළු නම් සඳහන් කළ නොකළ ඒ පින්වත් හැම දෙනා නමිනුත් ඔබ අප සියලු දෙනා නමිනුත් මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් ඇත්තන් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිතේ සපවත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරු නම්බර 378 බටහිර ගඟබඩ එරත්න කුරුවිට යන ලිපිණියේ පදිංචි පින්වත් පී.ජී. විජේසිංහ මහතා ඇතුළු ධනුක ඒ වගේම මල්ෂා දිනුක මංජුල මනෝරි ශ්‍රීහානි යන දරුවන් හැම දිනාටමත් ඒ පවුල් සියලු දිනාටත් මේ පින් අනුමෝදන්නේ හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝ සම්පත් සැලසෙත්වා. ඒ පින්වත් හැම දිනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් ඒ වගේම රැකී ආරක්ෂාව නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන්ගේ හැමදේමත් ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ඒ හැම දිනාටමත් ගෞතම බුදුසසුනේ තව තවත් පින්දහම් එක්රැස් කරගෙන උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කළේ සානමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන් මහා සංඝරත්නයේ දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ තුරුණුවන්ගේ සරණින් දෙවි රැකවරණින් හිතන පතන ආකාරයෙන් ජීවිතවලට පින් දහම එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාගේම දෙමව්පිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සීල දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සීල දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇත්තන්ගේ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුරුණුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදුසසුනේ උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
පින්තුනේ අද දවසේදීත් මේ සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන ඔස්සේ ඒ උතුම් අනුශාසනාවන් සිදු කළ පින්වත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දවස තුලම අප විසින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්තුනේ අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දුන්නේ අංක 378 බටහිර ගඟබඩ ඉරත්න කුරුවිට යන ලිපිනේ පදිංචි පින්වත් පී.ජී. විජේසිංහ මහතා ඇතුළු දනුක මල්ෂා දිනුක මංජුල මනෝරි ශේහානි යන ඒ පවුලේ පින්වත් දූදරු පිරිස විසින්. ඉතින් පින්වත්නි අපි ආරම්භයේදීත් සිහිපත් කළා වගේම මේ වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ බැතිබර දායකත්වය එකතු කරලා උතුම් ධර්ම දානය සිදු කර ගන්නට කැමති නම් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071 232 88 87 දුරකථන අංකය ඔස්සේ. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි අවසාන වශයෙන් වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් සුපුරුදු විදිහටම දැනගන්න එළඹෙන දිනේදී අපි මොන වගේ ඉසව්වක් පිළිබඳව දැනුම් උත්සාහගන්නේ කියලා පින්වත් ස්වාමීන් වහන්සේ එළඹෙන දිනේදී මොන වගේ ඉසව්වක්ද කතා බහ කරන්නේ. එහෙනම් අපිට මේ ඊළඟ දවසේ තියෙන්නේ අද ශානක මතක් කළා වගේ මේ අපි ඊළඟ ශිල්පදේට කතා කරන්න කලින් දස කතාව පිළිබඳව සාකච්ඡා කරමු. අන්නේ බලාපොරොත්තුවත් ඒ ප්‍රාර්ථනාවත් එක්ක එළඹෙන සඳුදා දවසේදී දස කතාව පිළිබඳව දැනගන්නට අපි උත්සුක වෙමු. ඒ වෙනුවෙන් සූදානම් වෙමු. ඉතින් ඒ පණිවිඩයත් ඔබට ඉතිරි කරමින් අද දවසේදී සමුගෙන යනවා. සමුගෙන යන මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.